හරි 2012 පොදු කාර්ය පිරිවැයකරණය ගාන තමයි සාකච්ඡා කරන්න යන්නේ. පොදු කාර්ය පිරිවැයකරණය පාඩමේ පාස් පේපර්ස් වල පුතේ 2012 A level ගාන 2012 A level ප්‍රශ්නාංක දෙකේ ආයන්න. ඔව් දෙකේ ආයන්න. ප්‍රශ්නාංක දෙකේ ආයන්න. सेकंड पेपर එකේ ෆස්ට් पेपर එකේ නෙමෙයි सेकंड पेपर එකේ. सेकंड पेपर එකේ දෙකේ ආයන්න. බලමු අපි මුලින්ම ගාන පොඩ්ඩක් කියවලා බලමු පුතේ. එකලස් සහ නිමවුම් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ ගබඩාවක් සීමිත රොෂාන් පොදු සමාගමට ඇත. සමාගම එම කුඩා ප්‍රමාණයේ සහ විශාල ප්‍රමාණයේ ලෙස වර්ග දෙකක බෝනික්කන් නිෂ්පාදනය කරයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක හරහා ගමන් කරයි. පහත තොරතුරු දී ඇත. තොරතුරු ලයිස්තුවක් තියෙනවා. තව අතිරේක තොරතුරුත් තියෙනවා රෝමන් 6ක් වෙනකම්. කියන්නේ විභජන පදනම දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව විශාල ප්‍රමාණයේ බෝනික්කෙකුගේ නිෂ්පාදන පිරිවැය විශාල ප්‍රමාණයේ බෝනික්කන් 200ක් විකිණීමෙන් ලැබිය හැකි ලාභය හෝ අලාභය. 2012 A level paper එකේදී මේකට ලකුණු 10ක් දීලා තියෙනවා second paper එකේදී. හරි second paper එකේ. right එහෙනම් මුලින්ම අපි දාගමු පුතා නිෂ්පාදන පිරිවැය ලේඛනය. නිෂ්පාදන පිරිවැය ලේඛනය නෙමෙයි නිෂ්පාදන මේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක්. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. මේ වගේ ආකෘතියක් වැටෙන්න ඕනේ. මේකේ දෙපාර්තමේන්තු දෙකක් තියෙනවනේ ඒකින්ද. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. හරි මේක පල්ලයට පුතේ රූල් 8ක් 10ක් විතර කිට්ටු වෙන්න තිබ්බනම් ඇති උපරිම 10ක් ඇති. විස්තරය පදනම තව ටිකක් මේ රූල ලොකු කරගමුනේ. ඒත් එක්කම වටිනාකම නිෂ්පාදන දෙපාර්තමේන්තු ඒ වගේම සේවා දෙපාර්තමේන්තු. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා පුතේ. එකලස් සහ නිමවුම්. එකලස් ඒ වගේම නිමවුම්. සේවාංශයේ තියෙනවා ගබඩාව. සේවාංශයේ තියෙනවා ගබඩාව. හරි උපරිම පල්ලයට රූල් 10ක් විතර ඇති. එම ආකෘතියක් දාගන්න ඉක්මනට.
හරි අපි සාකච්ඡා කරන්නේ 2012 A level paper එකේ second paper එකේ ප්‍රශ්න අංක 2 ආයන්න. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් මුලින්ම හදන්න කියලා තියෙනවා. අපි මුලින්ම සූදානම් වෙන්නේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදලා ඉන්න. හරිනේ පුතේ කාලය ඇතිනේ. අපි මුලින්ම මේ තියෙන පොදු කාර්ය පිරිවැයන් ටික මේකට දාගන්න ඕන. දැන් බලන්න මේ කම්පැනි එකෙන් කරන්නේ කුඩා ප්‍රමාණයේ සහ විශාල ප්‍රමාණයේ බෝනික්කම් වර්ග දෙකක් නිෂ්පාදනය කරන එක. අපි අවසානයේදී කරන්න යන්නේ බෝනික්කෙකුගේ පිරිවැය කීයද කියලා ගණනය කරගන්න එක තමයි මේ අභ්‍යාසයෙන් කරන්න සූදානම් වෙන්නේ. හරි. මුලින්ම තියනවා පුතේ කම්හල් කුලි. කම්හල් කුලි දාගන්න. කම්හල් කුලි වටිනාකමට 1,20,000යි. මේ කම්හල් කුලි මේ දෙපාර්තමේන්තුව අතර බෙදන්න පුළුවන් හොඳම පදනම තමයි මේ ලයිස්තුව දිහා බලපුවාම බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. පදනමට දාගන්න පුතේ බිම් ප්‍රමාණය. ඒකේ අනුපාතයක් අපි ගත්තොත් බිම් ප්‍රමාණය බලන්න අර අතිරේක තොරතුරු අංක 1 තියෙනවා බිම් ප්‍රමාණය 10000යි 6000යි 4000යි. එතකොට ඕක සරල අනුපාතයක් බවට පත් කරොත් හැම එකම දෙකෙන් බෙදෙනවානේ. එතකොට 5ට 3ට 2. ඕක තමයි සරල අනුපාතය. 10000යි 6000යි 4000යි කියන එක සරල අනුපාතයක් බවට පත් කරොත් 5ට 3ට 2. ඒ අනුපාතයට තමයි මේ දෙපාර්තමේන්තු තුන අතර බෙදන්න ඕනේ. ඊළඟ එක තමයි පුතේ යන්ත්‍ර ෂය. යන්ත්‍ර ෂය. යන්ත්‍ර ෂය තියෙනවා රුපියල් 80000ක්. යන්ත්‍ර ෂය 80000යි. ඒක බෙදන්න පුළුවන් හොඳම පදනම තමයි යන්ත්‍ර පිරිවැය. මේ යන්ත්‍ර ෂය වෙන්නේ යන්ත්‍ර පිරිවැය මතනේ. ඒක නිසා යන්ත්‍ර පිරිවැය. බලන්න පුතේ වගුව ඇතුලේ යන්ත්‍ර පිරිවැය කොහොමද තියෙන්නේ කියලා. 3,00,000යි 5,00,000යි. එහෙනම් ඔක සරල අනුපාතයක් බවට පත් කරපුවාම 3ට 5 කියන අනුපාතය ගන්න පුළුවන්. 3ට 5. ඊට පස්සේ සේවක රක්ෂණ වාරිකය. සේවක රක්ෂණ වාරිකය 50,000ක් තියෙනවා. රූලක් ඉඩහැරලා ලියමු මේකට රූල් දෙකක් යන හින්දා. සේවක රක්ෂණය බෙදන්න පුළුවන් පදනම තමයි සේවක සංඛ්‍යාව. මේ ගාන ඇතුලේ තියෙන හොඳම පදනම තමයි සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. මොකක්ද අනුපාතය? 60යි 30යි 10යි තියෙන්නේ. ඒ කියන්නේ 6ට 3ට 1 කියන අනුපාතය මෙතන නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා වක්‍ර අමුද්‍රව්‍ය. ඒක නම් වෙන වෙනම බෙදලා දීලා තියෙනවා නේ පුතේ. එකලස් අංශයට කීයද? නිමවුම් අංශයටයි ගබඩාවටයි වෙන වෙනම බෙදලා දීලා තියෙනවා. ඒක නිසා අපි මෙතන දාගමු වක්‍ර අමුද්‍රව්‍ය. වක්‍ර අමුද්‍රව්‍ය මේක වෙන වෙනම අංශ තුනකට තියෙන්නේ. 1,06,000යි. ඒක මුලින්ම දාන්න ඕනයි කියලා නීතියක් නැහැ. ඒක යටට දාන්න අන්තිමට දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. 59,000යි 11,000යි. හරි 59,000යි 11,000යි. දැන් ඒ ටික පොඩ්ඩක් එකතු කරගමු. එකතු කරලා දාගන්න නැද්ද? ඔව් එකතු කරලා දාන්න ඕන. ඒක අපි එකතු කරලා දාගන්න ඕන පුතේ. 1,06,000යි 59,000යි 11,000යි. ඒ තුනම එකතු වුණාට පස්සේ උත්තරේ එනවා 1,76,000යි. ඒකේ පදනම විදියට අපි දාන්නේ මෙහෙම කෙලින්ම අපිට දුන්නොත් ඒකේ පදනම දාන්නේ ඍජු කියලා. ඒ පදනම දාන්නේ ඍජු. පදනම දාන්නේ ඍජු. තව පොදු කාර්ය පිළිවෙල මේකේ තියනවාද කියලා ගාන කියවලා බලන්න.
තව වෙනත් පොදු කාර්ය පිරිවැය තව තිබේද කියලා. නෑනේ. ගාන තව පල්ලහැට ගෙවද්දී ගබඩාවේ පොදු කාර්ය බෙදෙන විදිය දීලා තියෙනවා. අන්තර්ග්‍රහණය කරන විදිය දීලා තියෙනවා. බෝනික්කෙකුට වැය වෙන පැය ගාන දීලා තියෙනවා. ඍජු පිරිවැය දීලා තියෙනවා. බෝනික්කෙකුගේ විකුණුම් මිල දීලා තියෙනවා. හරි. ඒවා අවශ්‍ය නැහැ මේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවට. දැන් පුතාලා මෙන්න මේ තියෙන සංඛ්‍යා තුන මේ පදනමට මේ ටිකට බෙදා ගන්න බලන්න. බෙදලා ඉවර කරගන්න මම ඊට පස්සේ ඔයාලගෙන් උත්තර ටික ගන්න. මේ වක්‍රාමුද්‍රව්‍ය දාන එක මුලින්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රතිපාදනයක් තිබ්බහම මේවලට කියනවා ප්‍රතිපාදන. මේවලට කියන්නේ විභජන. ප්‍රතිපාදනයක් තිබ්බහම සාමාන්‍යයෙන් මුලින්ම කරන්න ඕන කියලා නීතියක් තියෙනවා. නමුත් A level ගාන ඇතුලේදී ඔයාලට හම්බෙන විභජනයන් ඒ විදිහට දාගෙන යන්න, හම්බෙන ප්‍රතිපාදනයන් ඒ අවස්ථානුකූලව දාගෙන යන්න. ඒක දාන්න ඕන පිළිවෙලක් එහෙම ඕඩර් එකක් පේපර් එක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාගෙන්. හරි. දැන් පුතාලා මේක බෙදුවා නම් මට උත්තර ටික කියන්න බලන්න. 1,20,000 5ට 3ට 2 අනුපාතයට බෙදපුවාම කීයද එන්නේ? 60,000 36,000 24,000 60,000 36,000 24,000 හරි. ඊළඟට යන්ත්‍රශය ලක්ෂ 8ක් බෙදන්න ඕන 5ට 3 අනුපාතයට. sorry 80,000ක් බෙදන්න ඕන 5ට 3 අනුපාතයට. එතකොට කීයද? 30,000 50,000 ඔව් 30,000යි 50,000යි. මෙතන අගයක් නැහැ. ඒ වගේම සේවක රක්ෂණය කියන 50,000 බෙදන්න ඕන 6ට 3ට 1 අනුපාතයට. 30,000 15,000 5,000 හරි. 30,000යි 15,000යි 5,000යි. හරි. right. දැන් පුතේ මෙතන ඉරක් ගහලා ඔක්කොම ටික පල්ලහැට එකතු කරගන්න. මේ හැම තීරුවක්ම පල්ලහැට එකතු කරා. හැම තීරුවක්ම පල්ලහැට වෙන වෙනම එකතු කරගන්න. මේක අර අපි ඉගෙන ගත්ත පොදු කාර්ය පිරිවැයකරණයේ ගාණක්ම තමයිනේ. විභාගෙට කියලා ඒක වෙනස් වෙලා ඉන්නේ නැහැ. අපි සාමාන්‍ය පන්තියේදී කතා කරපුවාම තමයි තියෙන්නේ. හරි. දැන් මට කියන්න පුතේ එකතු කරගත්ත ළමයි කියන්නේ වටිනාකම තීරුවේ එකතුව කීයද? 4,26,000 ඔව් එක්කෙනෙක් කියන්නේ 4,26,000 4,26,000යි. එකලස් තීරුවේ එකතුව 2,26,000 2,26,000. නිමවුම් තීරුවේ එකතුව 1,60,000 1,60,000යි. ගබඩාවේ එකතුව 40,000 40,000 40,000යි. දැන් පුතාලා දන්නවා අපිට ගානේ කියනවා. ඕකේ ගානේ දෙවෙනි තොරතුරේ කියනවා මට මතක හැටියට දෙවෙනි තොරතුරේ තමයි කියන්නේ. දෙවෙනි තොරතුරේ කියනවා එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තු වලට පිළිවෙලින් 60%ක් සහ 40%ක් ලෙස ගබඩාව සේවා සපයයි. එහෙනම් අපි දන්නවා පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් හදපුවාම මේ සේවාංශයේ පොදු කාර්ය පිරිවැය තියාගන්න බෑ. ඒ සේවාංශයේ තියෙන පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකට බෙදන්න ඕන. ඒ බෙදන්න ඕනේ කොහොමද කියලා මේ ගාන ඇතුලේ කියනවා. බෙදන්න ඕනේ කොහොමලුද? 60%යි 40%යි. හරි. එහෙනම් අපි ආයෙ ලියමු. ගබඩාව එක බෙදන්න ඕන පදනම දෙන්නේ 6ට 4 60යි 40යි. එහෙනම් 40,000ක් මෙතනින් අඩු කරා 40,000න් 60ක් මෙතනට දාන්න ඕන 40ක් මෙතනට දාන්න ඕන. 60ක් කියන්නේ කීයද පුතේ? 24,000 24,000යි. 24,000යි 40ක් කියන්නේ 16,000 16,000යි. අපිට පුළුවන් මේ දෙක මේ විදිහට එකතු කරගන්න. දැන් මේක නම් මෙහෙ තවදුරටත් ජේන්න අවශ්‍ය නැහැ. වටිනාකම తీරුව මෙතනින් වහලා දැම්ම හැකි. මෙතන බිඳුවයි. මේ දෙක එකතුව 2,50,000යි. මේ දෙක එකතුව 1,76,000යි. ඒකට අපි කියනවා අයවැයගත පොදු කාර්ය පිරිවැය. අයවැයගත පොදු කාර්ය පිරිවැය. අයවැයගත පොදු කාර්ය පිරිවැය.
හරි අයවැයගත පොදු කාර්ය පිරිවැය. හරි මේ තමයි දෙකේ අයන්නේ එකට උත්තරේ. ඊට පස්සේ අපි ඒකෙම දෙවෙනි එකට උත්තරේ ගමු. අපේ ගාන විශාල ප්‍රමාණයේ බෝනික්කෙකුගේ නිෂ්පාදන පිරිවැය කීයද? දැන් පුතේ ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදන පිරිවැය හදනවා නම් නිෂ්පාදන පිරිවැය හදන්න කලින් මොකද්ද හදා ගන්න ඕනේ? පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය හදා ගන්න ඕන. අපි වෙන වෙනම ගමු දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි එකේ උත්තරේ ගන්න කලින් මෙතන අපි හදා ගන්න ඕන අන්තර්ග්‍රහණ අනුපාතය. අන්තර්ග්‍රහණ අනුපාතය. කොහොමද අන්තර්ග්‍රහණ අනුපාතය හදන්නේ? අයවැයගත පොදු කාර්ය පිරිවැය අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදන්න ඕන පුතේ අයවැයගත පැය වලින්. දැන් ඕකේ නම් අයවැයගත පැය. දැන් ඕකේ නම් ගානේ කියනවා එකලස් දෙපාර්තමේන්තුව මේ ශ්‍රම පැය පදනමත් එහෙමනේ කියන්නේ. බලන්න අතිරේක තොරතුරු දෙකේ එකලස් දෙපාර්තමේන්තුව යන්ත්‍ර පැය පදනමත් නිමවුම් දෙපාර්තමේන්තුව ශ්‍රම පැය පදනමත් ගන්න කියලා. ඒක නිසා මම පොදුවේ දැම්මා අයවැයගත පැය කියලා. හරි. එහෙනම් මුලින්ම අපි එකලස් දෙපාර්තමේන්තුවට හදමු. එකලස් දෙපාර්තමේන්තුවට. එකලස් දෙපාර්තමේන්තුවේ කීයද පුතේ පොදු කාර්ය පිරිවැය? 2,50,000යි. ඒකේ බලන්න යන්ත්‍ර පැය වලටනේ ගන්න කියන්නේ. යන්ත්‍ර පැය කීයක් යනවාද එකලස් දෙපාර්තමේන්තුවේ? වගුව ඇතුලෙන් බලන්න රෝමන් එකේ තියෙන වගුව ඇතුලෙන් යන්ත්‍ර පැය 5000යි. එහෙනම් පැයකට පොදු කාර්ය පිරිවැය කීයද පුතේ? පැය එකකට පොදු කාර්ය පිරිවැය 50යි. රුපියල් 50යි. ඊට පස්සේ නිමවුම් දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය තියෙනවා රුපියල් 1,76,000ක්. බලන්න ශ්‍රම පැය කීයක් යනවාද කියලා නිමවුම් දෙපාර්තමේන්තුවේ 8,000ක් යනවා. එහෙනම් පුතේ 1,76,000 8,000න් බෙදුනහම ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය 22යි. 22යි. පැයකට 22 ගානේ යනවා. හරි. දැන් ඕක නෙමෙයි අපේ උත්තරේ අපිට දැන්. එකක නිෂ්පාදන පිරිවැය හදන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ග්‍රහණ අනුපාතය අපි ගාව තියෙන්න ඉපේ. ඒක නිසා තමයි මුලින්ම අන්තර්ග්‍රහණ අනුපාත දෙක අපි හදලා හිටියේ. හරි. දැන් එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගමු. එකක නිෂ්පාදන පිරිවැය අහනවා. එකක නිෂ්පාදන පිරිවැය. බලන්න පුතේ මුලින්ම අපි කරන්න ඕනේ දැන් මේකේ රෝමන් 5 තියෙනවානේ විශාල බෝනික්කෙකු නිෂ්පාදනය කිරීමට අදාළ සත්‍ය ඍජු පිරිවැය කියලා දීලා තියෙනවානේ. බලන්න රෝමන් 5 එහෙම තියනවා නේද කියලා. විශාල ප්‍රමාණයේ බෝනික්කෙකු නිෂ්පාදනය කිරීමට අදාළ සත්‍ය ඍජු පිරිවැය. ඒක දීලා තියෙනවා අපිට. එහෙනම් සත්‍ය ඍජු පිරිවැය දීලා තියෙනවා නම් ඒ ටික දාගමු. ඍජු අමුද්‍රව්‍ය ලක්ෂයයි 100යි. ඍජු ශ්‍රමය 150යි. ඔය දෙක එකතුවට තමයි කියන්නේ පුතේ ප්‍රාථමික පිරිවැය කියලා. අවශ්‍ය නම් ලියා ගන්න. ඒක තමයි ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 250යි. මේකට දාන්න ඕන පුතේ පොදු කාර්ය පිරිවැය. මොන අංශ දෙකෙන්ද? එකලස් 1යි නිමවුම් 1යි. එකලස් 1යි නිමවුම් 1යි. දැන් එකලස් 1 පැයකට කීයද? පැයකට 50යි. බෝනික් එක හදන්න පැය කීයක් යනවද? බලන්න රෝමන් 4 තියෙනවා. රෝමන් 4 බලන්න. ඒකකයක් සඳහා අවශ්‍ය පැය විශාල බෝනික්කෙකුට යන්ත්‍ර පැය එකලස් දෙපාර්තමේන්තුවෙන් පැය 4ක් ඕන. ඒතර අපි දන්නවා පොදු කාර්ය පිරිවැය පැයකට 50යි. ඒතර එකක් හදන්න පැය 4ක් යනවා නම් පොදු කාර්ය පිරිවැය කීයක් යනවද පුතේ? 200ක් යනවා. 200යි. ඊට පස්සේ රෝමන් 4ෙම බලන්න ශ්‍රම පැය නිමවුම් දෙපාර්තමේන්තුවෙන් එකකට 22යි. එහෙනම් එකකට 22යි නම් පැය 5ක් යනවනේ. 22 ඒව 5ක්
110යි. 110යි. එතකොට එකක නිෂ්පාදන පිරිවැය කීයක් යනවද මේ ටික එකතු වුණාම? 560යි නේ. 560යි. 560යි. එහෙනම් පුතේ තියෙනවා ඔන්න එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 560යි. එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 560යි. හරි රුපියල් 560යි. සර් මේ අර 200ක් එන්නේ කොහොමද සර්? 200ක් එන්න පුතේ දැන් මේ ක්ලාස් දෙපාර්තමේන්තුවෙන් පැයකට රුපියල් 50ක් යනවනේ. ඔව්. එතකොට පැයකට රුපියල් 50යි නම් පැය කීයක් යනවද බෝනික් එක හදන්න ක්ලාස් දෙපාර්තමේන්තුවේ? රෝමන් 4 අර තියෙනවා. මේ ශ්‍රම පැය වැඩි කරනානේ. ඔව්. පැය කීයක් හතර යනවද? එක. 4ක් යනවා. ආ 4. එතකොට රුපියල් 200ක් එතන යනවා. ඊට පස්සේ නිමෝම් දෙපාර්තමේන්තුවේ පැයකට 22යි. පැයකට 22යි. ඒ වගේ නිමෝම් දෙපාර්තමේන්තුවේ බලන්න රෝමන් 4 තියෙනවා. නිමෝම් පැය දෙපාර්තමේන්තුවෙන් පැය 5ක් යනවා. එහෙනම් පුතේ එතන යනවා රුපියල් 110යි. ඒ විදිහට තමයි අර උත්තර දෙක එන්නේ. 200යි 110යි කියන උත්තර දෙක. හරි? හරි. අපි යන් ප්‍රශ්නාංක 3ට විශාල ප්‍රමාණයේ බෝනික්කන් 200ක් විකිණීමෙන් ලැබිය හැකි ලාභය. ඒකට දෙන්නේ. පොඩ්ඩක් කාලය අවශ්‍යයි. හරි. හරි සර්. හරිනේ. රයිට්. එහෙනම් අපි ඊළඟ එකට යමු පුතේ. විශාල ප්‍රමාණයේ බෝනික්කන් 200ක් විකිණීමෙන් ලැබිය හැකි ලාභය. එහෙනම් අපි දන්නවා එකක ලාභය. එකක ලාභය. එකක ලාභය ගන්නේ එකක් විකුණන්නේ කීය ගානෙලද 600 ගානේ. නිෂ්පාදන පිරිවැය තියෙනවා 560ක්. 600 ගානේ විකුණන්නේ එකක පිරිවැය තියෙනවා 560ක්. ඒ කියන්නේ එකකින් ලාභය තියෙනවා රුපියල් 40ක්. ඒ වගේ අලෙවි ඒකක මේක වැඩි කරන්න ඕන අලෙවි ඒකක 200ෙන්. එතකොට මුළු ලාභය එනවා කීයද පුතේ මුළු ලාභය? 8000යි. 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 මුළු ලාභය එනවා රුපියල් 8000යි. ඒකක 200ක් අලෙවි කරපුවාම එන ලාභය රුපියල් 8000යි. හරිනේ 2012 A level paper එකේ එච්චරයි තියෙන්නේ. මේ ප්‍රශ්නයට ලකුණු 10ක් දීලා තියෙනවා ওই සම්පූර්ණ ප්‍රශ්නය විභාගෙදී හදනවාට.